දයාබර දරුවනි දැරියනි සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට පිළිගන්නවා ආදරයෙන්. කාසිවලට ගන්නත් බැහැ කාසිවලට දෙන්නත් බැරි මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි නැති අය ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. ඉතින් දරුවනි මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම සින්දුවක පද දෙකක් කිව්වේ. මම මේ පටන් ගන්න යන පාඩමේ සම්භාවිතය පාඩමේ මේ හෝඩිය තමයි මේ කාසිය කියන එක. සම්භාවිතය කිව්වම මතක් වෙන්නේ කාසියක් උඩ දැමීම. ඉතින් ඊට වඩා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා මේ සින්දුවේ ඇති මේ සින්දු සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ ශ්‍රවණය කරලා වික්ටර් රත්නායකයන්ගේ ලස්සන ගීතයක් මේක සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරලා ඔයගොල්ලෝ මේකෙන් තමන්ගේ ජීවිතේට ගොඩක් දේවල් ගනී කියලා විශ්වාසයක් තබමින් තමයි මම මේක හැබැයි ඉතින් ඒ තරම් ලස්සන නැති වුණාට ඔයගොල්ලෝ ලස්සනට සින්දුව අහන්න. එහෙනම් අපි සම්භාවිතය පාඩම පටන් ගමු. කාසිය. මේ බලන්න මම පළවෙනි උදාහරණයක් තරම් දෙන්නේ කාසියක් උඩ දැමීම. ඔයගොල්ලෝ කොහේ ඉගෙන ගත්ත පාසලෙන් හරි වෙනත් ගුරුවරයෙක්ගෙන් හරි මේක තමයි ගන්න පළවෙනිම උදාහරණය. ඉතින් මේ සම්භාවිතය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු මුල ඉඳලම. තේරුණාද? රයිට්. ඉස්සෙල්ලාම අපි බලමු සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ දැන් බලන්න මම කාසියක් උඩ දානවා. මොකද්ද ලැබෙන පැත්ත? හැබැයි මොකක් හරි පැත්තක් වැටෙනවා. ඒක මට හරියටම කියන්න බෑ. අන්න ඒ වගේ. ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් ලැබෙන මොනවද? එක්ක සිරස එක්ක අගය. ඒ ලැබෙන නමුත් ඒක අපිට නිශ්චිතව කියන්න බෑ. අන්න ඒ වගේ පරීක්ෂණ වලට අපි කියනවා සසම්භාවී පරීක්ෂණ. ඊළඟට බලමු නියැදී අවකාශය කියන්නේ මොකක්ද? නියැදී අවකාශය අපි හඳුන්වන අකුර තමයි S අකුර, කැපිටල් S අකුර. ඒ මොකද්ද මේ අපි කිව්ව දැන් සසම්භාවී පරීක්ෂණයකදී අර මුලින් කිව්වම සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල අඩංගු කුලකයට තමයි අපි නියැදී අවකාශය කියලා කියන්නේ. දැන් අපි බලමු සසම්භාවී පරීක්ෂණය නියැදී අවකාශය. හොඳයි කාසියක් උඩ දැම්මම වැටෙන්න පුළුවන් පැති මොනවද? පැති කීයක් තියෙනවද? දෙකයි. සමබර කාසියක්. පැති දෙකයි. එකක් සිරස අනිත් එක මොකද්ද? අපි කියනවා අගය. මේක අපිට පුළුවනි මෙන්න වචනෙන් මෙහෙම ලියන්න නැතුව head tail කියලා h අකුරයි t අකුරයි ලියන්නත් පුළුවන්. හරිද? h t කියන අකුරු වලින් අපිට සංකේතවත් කරන්න පුළුවන්. ඊළඟට 1 සිට 6 තෙක් අංක ලියන ලද සවිදි ගණාකාර ධාතු කැටයක් උඩ දැමීම. 1 ඉඳලා 6ට අංකණය කරලා තියෙන සවිදි ගණාකාර ධාතු කැට. අපි අර අවුරුද්දට කැට ගන්න කියනන් තියෙන්නේ 3 6 9 12 15 18 නේද? හරි. එහෙම තිබ්බොත් එහෙම ලියනවා. දැන් මේකේ නම් තියෙන්නේ 1 2 3 4 5යි කියලා පැති නම් කරේ. ඉතින් එහෙනම් ඒකේ නියැදී අවකාශය ළමයි S සමානයි කියලා අපි ලියනවා. S සමානයි මොනවාද? සියලු පැතිනේ. 1 2 3 4 5 6. ඕක තමයි නියැදී අවකාශය. ඉතින් මේ පාඩමේ මුල ඉඳලම අහගෙන ඉන්න අවසානයේට යනකොට ඔයගලන්ට තේරෙයි අමාරු නෑ මේ මුල අහගෙන හිටියාම මේවා තේරුණා වගේම තමයි අන්තිම ටිකක් තේරෙන්නේ. රයිට්? එහෙමනම් අපි බලමු තව ඉදිරියට ගිහිල්ලා. ඊළඟට අපි බලමු
සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? සිද්ධියක් කියලා කියන්නේ මේ පාඩමේ නියදී අවකාශයේ තියෙන උපකුලක ටික. උපකුලකවලට. නියදී අවකාශයේ තියෙන අවයව මොනවද? ඒක දිහා බලලා ඒක ඇතුලේ තියෙන උපකුලක තමයි සිද්ධිය හැටියට ගන්න. අපි හිතමු මෙහෙම S කියලා තියෙනවා ලැබෙන්නේ සිරසගේ කාසියක් උඩ දැමීම. ඒක තමයි නියදී අවකාශය. ඒතර ඒක තියෙන සිද්ධි මොනවද? අපිට පුළුවන් සිරස කියලා වෙනමම ගන්න, අගය කියලා වෙනමම ගන්න, තවත් එකක් ලියන්න පුළුවන් සිරසයි අගයයි කියලා ගන්නත් පුළුවන් නේද? ඒකත් උපකුලකයක් නේ. අවයව දෙකම තියෙන එකත් උපකුලකයක්. සරත්‍ර යම්කිසි කුලකයක සරත්‍ර කුලකයක් උපකුලකයක් වෙනවා. අபிශුන්‍ය කුලකයක් උපකුලකයක් වෙනවා. එතකොට අපි අර අවයව දෙකම තියෙන කුලකයක් ගමු. මෙතන ඊළඟට නියදී අවකාශයේ S සමානයි 1 2 3 4 කියන ඒ කියන්නේ සවිදි ගණාකාර චතුස්තලයක්. පැති 4යි මුහුණත් 4යි. 1 2 3 4 නම් කරපු සවිදි ගණාකාර චතුස්තලයක් උඩ දාපුවම මේ තියෙන ඒක ඇතුලේ තියෙන සිද්ධි මොනවද? අපිට පුළුවන් එක අවයවයක් ගානේ වෙන වෙනම හතරක් ලියන්න පුළුවන්. 1 කියලා එකක් ලියන්න පුළුවන්. ඒ වගේම 2 කියලා තව එකක්, 3 කියලා තව එකක්, 4 කියලා තව එකක්. තනි තනි අවයවවල. ඊළඟට ඉලක්කම් 2 2 අරගෙනත් පුළුවන්. 1 2 කියලා ලියන්න පුළුවන්. 2 3 3 4 1 4. අපි එකෙන් එකක් ලියමු. 2 3. ඊට ඒ වගේ 2 2 අරගෙනත් ලියන්න පුළුවන්. ඊළඟට 3 3 අරන් ලියන්නත් පුළුවන්. අපි එකක් ගම 1 2 3 කියලා. 1 2 3 තව ගන්න පුළුවන් 2 3 4 නේද? ඒ විදිහට ඊළඟට 1 3 4 ඔය විදිහට ගොඩක් ලියන්න පුළුවන් 3 3ත් අරගෙන. ඒ වගේ මම ටිකක් දාලා තියෙන්නේ තවත් ගොඩාක් අපිට ලියන්න පුළුවන් කියලා පෙන්නන්න. ඒවා තමයි සිද්ධි කියලා කියන්නේ. මේ සිද්ධි ළමයි අපි වර්ග දෙකකට වෙන් කරනවා. එකක් තමයි සරල සිද්ධි, අනිත් එක තමයි සංයුක්ත සිද්ධි. ඒතර සරල සිද්ධි කිව්වහම ඒ සරල සිද්ධි වල තියෙන්න පුළුවන් එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි. දැන් මම මෙතන මේක ලියවනේ එක විතරයි ලියුවේ. මේක සරල සිද්ධියක්. එක ප්‍රතිඵලයක් විතරයි තියෙන්න පුළුවන්. සංයුක්ත සිද්ධි කියන්නේ එක් ප්‍රතිඵලයකට වඩා ඇති සිද්ධි. ඒතකොට මේක ගන්න වෙන්නේ මට සංයුක්ත සිද්ධියකට. මේකත් ගන්න වෙන්නේ සංයුක්ත සිද්ධියකට. එක ප්‍රතිඵලයකට වඩා එතන තියෙන හින්දා. ඉතින් එහෙමනම් අපි බලමු දැන් තව දුරටත් ඒ ගැන කතා කරමු. දැන් අපි බලමු S සමානයි H, T head tail ඒ කියන්නේ සිරස අගය. මේකේ තියෙන සරල සිද්ධි මොනවද? අපිට පුළුවන් තනි තනි අවයව අරගෙන H කියලා එකක් ලියන්න පුළුවන් සරල සිද්ධිය, T කියලා තව සරල සිද්ධියක් ලියන්න. මේකේ තියෙන සංයුක්ත සිද්ධි මොනවද? අපිට පුළුවන් H, T කියන දෙකම අරගෙන ඒකත් උපකුලකයක් වෙන හින්දා ඒකත් අපිට ගන්න පුළුවන් සංයුක්ත සිද්ධියකට. ඊළඟට මෙන්න මේ චතුස්තල ධාතු කැටයක් සවිදි උඩ දැමීමට ඒකේ සරල සිද්ධි මොනවද? අපිට පුළුවන් මේ තනි තනි අවයව වෙන වෙනම 1 2 3 4 තනි තනි අවයව අරන් ලියන්න පුළුවන්. එහෙමනම් මේක ඇතුලේ තියෙන සංයුක්ත සිද්ධි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකකට වඩා තියෙන්න ඕනේ නේද? එතකොට අපිට පුළුවන් 2 2 අරන් ලියන්න 1 2. ඊළඟට අපිට පුළුවන් තව එකක් ගන්න 1 3. අපිට තවත් එකක් ගන්න පුළුවන් 1 4. හරිද? ඊළඟට අපිට පුළුවන් අවයව ඊළඟට අපිට තව 2 අරගෙනත් පුළුවන් 2 3 2 4. නේද? ඊට පස්සේ 3 අරගෙන පුළුවන් 3 4 කියලා. වගේ 2 2 අරන් ගොඩක් ලියන්න පුළුවන්. අපි ඉලක්කම් 3 3 අරගෙනත් එකක් දෙයක් ලියමු. 1 2 3 ලිව්වයි කියමුකෝ. 1 2 3. නේද? ඊට පස්සේ ඊළඟට ලියන්න පුළුවන් 1 3 4. ওই විදිහට ඒ වගේ ගොඩාක් අපිට ලියන්න පුළුවන්. 1 3 4. හරිද? ඒ කියන්නේ එක අරගෙන දෙකක් ලිව්වා. ඊළඟට අපිට පුළුවන් දෙක අරගෙන තවත් ඒ වගේ ලියන්න. ඔය විදිහට අපිට පුළුවන් සංයුක්ත සිද්ධි ගොඩාක් ලියන්න මේකෙත්. දැන් තේරුණාද? මම මේ මෙච්චරක් විතරක් නෙමෙයි තව ගොඩාක් ලියන්න පුළුවන් කියලා මම කිව්වේ. හරි?
දැන් අපි බලමු සමසේ භව්‍ය සිද්ධි කියන්නේ මොනවද? වචනෙත් බලන්න සමසේ භව්‍ය සිද්ධි. සමබර සිද්ධි. සමබර. දැන් බලන්න සෙන්ස් අපි සාමාන්‍යයෙන් අපි තුමු අපේ සාක්කුවේ තියෙන රුපියල් 10 කාසියක් ගත්තයි කියලා. මේ කාසිය සමබරව හදලා තියෙන්නේ. අපි මෙහෙම උඩ දැම්මහම මේ පැත්ත වැටීමට හෝ අනිත් පැත්ත වැටීමට තියෙන හැකියාව සමානව තියෙනවා. දැන් පොල් කට්ටක් උඩ දැම්මම උඩු කුරුද යටි කුරුද කියන එක එතනදී නෑනේ සමබරතාවයක්. දැන් තේරුණාද? අන්න ඒ වගේ සමබර සිද්ධි වලට තමයි සමසේ භව්‍ය සිද්ධි කියන්නේ. සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එය සමසේ භව්‍ය සිද්ධියක් කියලා කියනවා. පැහැදිලි නේද? ඊළඟට මම මේ පාඩම පටන් ගන්න වෙලාවෙම මෙතන කොටු කරලා තිබ්බා 10:43 කියන්නේ 10 ශ්‍රේණියට දාන 43 වෙනි වීඩියෝ එක මේක. ඊළඟට සම්භාවිතාවය කියලා ලියලා යටින් ඉංග්‍රීසියෙන් ලියලා තිබ්බා probability කියලා. මම නැවත මෙතන ලිව්වා probability සම්භාවිතාවට කියන්නේ. ඒකේ බලන්න මුල් අකුර p නේද? එහෙමනම් මේ සම්භාවිතාවයේ හඳුන්වන අකුර තමයි p. pa කියලා කියන්නේ a කියන කුලක කියන්නේ මේ a කියන සිද්ධියේ මොකක් හරි සිද්ධියක් තියෙනවා නම් දැන් මොකක් හරි නියදී අවකාශයක් දීලා ඒක අපි මොකක් හරි බලාපොරොත්තු වෙනවා මොකක් හරි දෙයක්. අපි තුන් කාසියක් උඩ දැම්මම බලාපොරොත්තු වෙනවා සිරස ලැබීම කියලා. බලාපොරොත්තු වෙනවා. එහෙනම් අන්න එකයි. ඒ වගේ A කියන සිද්ධියේ සම්භාවිතාවය ලියන්නේ PA කියලා. කැපිටල් P වරහන් ඇතුලේ කැපිටල් A. කැපිටල් අකුර වලින් තමයි අපි සිද්ධියක් නම් කරන්නේ. ඊළඟට NA කියලා කියන්නේ A කියන සිද්ධියේ අවයව ගණන. A කියන සිද්ධියේ අවයව ගණන. N අකුරෙන් තියන්නේ මේ සිම්බල් N අකුරෙන් අවයව ගණන. A කියන සිද්ධියේ අවයව ගණන කියන්නේ NA කියලා. NS කියන්නේ එතකොට S කියන්නේ නියදී අවකාශයනේ. නියදී අවකාශයේ අවයව ගණන තමයි NS කියලා කියන්නේ. දැන් තේරුණාද? එහෙනම් A කියන සිද්ධියේ සම්භාවිතාවය අපි කියනවා මෙහෙම. A කියන සිද්ධියේ සම්භාවිතාවය PA සමාන වෙන්නේ A කියන සිද්ධියේ අවයව ගණන බෙදන්න ඕනේ නියදී අවකාශයේ අවයව ගණනේ. තේරුණාද? A කියන සිද්ධියේ අවයව ගන්න නියදී අවකාශයේ අවයව ගන්නේ බෙදන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අපි කාසියක් මම කාසියමනේ ගන්නෙ නේද? මං කිව්වේ සින්දුවක් පටන් ගත්තේ කාසියක් ගැන කියලා නේ. හරි. කාසියක් උඩ දැම්මම මම බලාපොරොත්තු වෙනවා සිරස ලැබීම කියලා. එතකොට බලන්න සිරස කියලා තියෙන එක පැත්තයි නේද? ඔව්. එහෙනම් මොනිකල් ලියන්න සිරස කියලා තියෙන එක පැත්තයි. එතකොට නියදී අවකාශයේ අවයව ගන්න පැති දෙකයිනේ. එහෙනම් බලන්න සිරස ලැබීමේ සම්භාවිතාවය වෙන්නේ එතකොට දෙකෙන් එකයි. කාසියක් උඩ දැම්මහම සිරස ලැබීමේ සම්භාවිතාවය වෙන්නේ දෙකෙන් එකයි. මම ඒ සිද්ධිය හැටියට ගත්තේ මොකද්ද? මම බලාපොරොත්තු වෙන්නේ සිරස ලැබීම කියලා. ආන් ඒ වගේ අපි බොහොම හරි සරලයි. හොඳේ අපි කතා කරමු දැන්. තාම ගණන් හදන්න පටන් ගත්තේ නෑනේ. ඉතින් මේවා ඉගෙනගෙන ඉන්න එපා ගණන් හදන්න. රයිට්. බලන්න. දැන් අපි බලමු පොඩි ගානක් හදලා නේද? ඉගෙනගත්තු දේවල් ඉගෙන ගත්තද දන්නේ නැහැ. 1 සිට 10 තෙක් අංක ලියන ලද එක සමාන තුණ්ඩ කැබලි 10ක් බෑග් එකක ඇත. එක සමාන තුණ්ඩ කැබලි 10ක් බෑග් එකක තියෙනවා. ඒවා හැඩයෙන් තරමින් ඔක්කොම එක සමාන. අහඹු ලෙස ඉන්න එක් තුණ්ඩ කැබල්ලක් මෙහෙම ගන්න. අරගෙන අපි මොකද්ද කියලා බලනවා. අනේ සිද්ධිය. එහෙනම් මේකේ නියදී අවකාශය ලියන්නලු. එහෙනම් මේක ඇතුලේ තියෙන ඔක්කොම සිද්ධි ටික ලියන්න ඕන. මොකද්ද? ඔක්කොම සිද්ධි මේ තුණ්ඩු කැබලි 10 එකේ ඉඳලා 10ට නම් කරපු ටිකක් නේ තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් 1 2 3 4 5 6 7 8 9 10. මේ ටික ඔක්කොම ලියන්න ඕනේ නියදී අවකාශයට. දැන් මේකෙන් තමයි අපි තෝරන්නේ. පළවෙනි දෙවෙනි කොටසෙන් අහනවා ළමයි සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය x නම් මේක ඇතුලේ තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා ටික. ඉතින් දැන් මේකට උත්තරේ දෙන්න නම් අපි හඳුනාගෙන ඉන්න ඕනේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මොනවද මේකේ තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා? එක් වරක් 1 1 තියෙනවා නේද? දෙවරක් 2 4 තියෙනවා. තුන් වරක් 3 9 තියෙනවා. ඊළඟට 4 වරක් 4 16 එතන නැහැ.
එහෙනම් තියෙන සමගතර සංඛ්‍යා ටික 1 4 9. එහෙනම් ඊළඟට අහන්නේ මම nx. ඒ කියන්නේ x කුලකයේ තියෙන අවයව ගන්න. nx අහන්නේ. x කුලකයේ අවයව කීයක් තියෙනවද? 1 2 3. අවයව 3යි. එකට සංගලවරන් දාන්නේ හොඳේ. එයි අවයව ගන්න අහන්නේ. හරි. ඊළඟට අහන්නේ px. px කියන්නේ මොකද්ද? probability. සම්භාවිතාවය අහන්නේ. x වල සම්භාවිතාව. එතකොට x වල සම්භාවිතාවය ලියන්න නම් මම ඉස්සෙල්ලා කිව්වා x වල අවයව ගණන උඩට එන්න ඕනේ. නියදී අවකාශයේ අවයව ගන්න යට එන්න. කියන්නේ 3යි නේද? x වල අවයව ගන්න 3යි. නියදී අවකාශයේ අවයව ගණන කීයක් තියෙනවද ඔක්කොම? 10යි. එහෙනම් උත්තරය 10න් 3යි. nx බෙදීම ns. ඒ කියන්නේ නියදී අවකාශය අවයව ගන්න 10යි. ඊළඟට ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය y නම්. එතකොට දැන් y කියන සිද්ධිය ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම නම් ඒකට දාලා අවයව ටික අතරින් තෝරන්න ඕනේ. මොනවද එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? සාධක දෙකක් පමණක් තියෙන ඒවා. ඒ කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් බෙදෙන ඒවා. එක ගන්න බෑ. මොකද හේතුව එකට තියෙන එක සාධකයක් විතරනේ. එහෙනම් දෙක ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්, ඊළඟට 5 ගන්න පුළුවන්, 7 ගන්න පුළුවන්. 2 3 5 7 කියන ප්‍රථමක සංඛ්‍යා. ඒවා කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඒකෙනුයි ඒ සංඛ්‍යාවනුයි විතරයි. එහෙනම් මොනවද ප්‍රථමක සංඛ්‍යා ටික? 2යි 3යි 5යි 7යි. දැන් 9 ගන්න බෑ. 9 3ෙන් එහෙම බෙදෙනවනේ අන්න ඒ වගේ ඈ. රයිට්. එතකොට එහෙමනම් y කුලකයේ අවයව ගන්න තමයි මම මෙතනින් අහන්නේ. y කුලකයේ අවයව කීයක් තියෙනවද? 2 3යි 4යි. එහෙනම් අවයව 4යි. එහෙනම් සම්භාවිතාවය y කුලකයේ සම්භාවිතාවය අහනවා ඊළඟට p y. එහෙනම් y කුලකයේ අවයව 4ක් තියෙනවා. මුළු අවයව 10ක් තියෙනවා. සම්භාවිතාවය එතකොට කීයද? 10න් 4යි. මම තවත් එක ප්‍රශ්නයක් අහුවා. මොකද්ද? ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය a නම් එතකොට අපි එහෙනම් හඳුනා ගන්න ඕනේ දැන් ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද කියලා. හඳුනාගත්තොත් වැඩේ ගොඩ. බලමු අතනින් මොනවද ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යා. මෙන්න මෙහෙමනේ ගන්න 1.1. ඊළඟට මෙන්න මේක ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. 1 ඊළඟට 3. ඊළඟට කීයද? ඊළඟ එක ගන්න මෙන්න මෙහෙම නේද? ඊළඟට ගන්න 6. එහෙනම් ඊළඟ එක කීයද? අඳින්නේ නෑ මට. කීයද? 1යි 1ට 2ක් එකතු වුණා 3යි 3ට 3ක් එකතු වුණා 6යි 6ට එකතු වෙන්න ඕනේ 4න්නේ 10යි. එහෙනම් මොනවාද ත්‍රිකෝණ සංඛ්‍යා ටික? 1 1ට 2ක් එකතු වුණාම 3යි 3ට 3ක් එකතු වුණාම 6යි 6ට 4ක් එකතු වුණාම ඩොට් 4ක් 10යි. එතරම් තියෙන අවයව 4යිනේ. 1 3 6 10 කියන අවයව 4. එහෙනම් LA කියන්නේ 4යි. ඒතකොට සම්භාවිතාවය කීයද? 10න් 4යි. right 10න් 4යි. එනේ යගේ හරි ලේසි ප්‍රශ්න ටිකක් තමයි අපි දැන් මුහුණ දෙන්න යන්නේ ඉදිරියට. මම මේකේ වැඩිපුර විස්තරත් කියලා දුන්නේ. ඒතකොට මේ ප්‍රශ්න වලට මෙහෙම ලියන්න නැතුව ටක් ගාලා උත්තරේ දෙන්න පුළුවන්. දැන් බලමු ඉදිරියට ගිහිල්ලා. දෙවෙනි ගාන සර්වසම පබළු පහකින් සර්වසම පබළු පහ. සර්වසම කියන්නේ හැඩයෙන් තරමින් සියල්ලන්ගෙම එක සමාන. ඒ කියන්නේ අල්ලලා බලලා ලොකුයි පොඩි එහෙම තෝරගන්න බෑ පාට. ඔක්කොම එක සමානයි. මොකද අල්ලවල්ලා පාට තෝරන්න බෑනේ කොහොමද? right. ඒකෙන් ඒ පහෙන් තුනක් නිල් පාටයිලු දෙකක් රතු පාටයිලු. තුනක් නිල් දෙකක් රතු. ඉන් අහඹු ලෙස පබළුවක්ගෙන සටහන් කරනු ලැබේ. අහක බලාගෙන එකක් අරගෙන අපි පාට බලලා සටහන් කරගන්න. එහෙනම් මේකේ නියදී අවකාශය ලියන්නලු. දැන් කොහොමද මේකේ නියදී අවකාශය ලියන්නේ? ඔක්කොම පහක් තියෙනවනේ. පහම ලියවෙන්න ඕනේ. එහෙමනම් පුළුවන් අපිට තුනක් නිල් පාට. ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා නම් නිල් පාටට ඉංග්‍රීසියෙන් කියන වචනේ මුල් අකුර B අකුර පාවිච්චි කරත හැකිනේ. blue. එතකොට B1 B2 B3 කියලා පුළුවන්. රතු පාට R අකුර පාවිච්චි කරොත් R1 R2 කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම්
අපිට පුළුවන් රතු 1 රතු මේ නිල් නේද ඉස්සෙල්ලා නිල්නේ. අපි ගමු නිල් ඉස්සෙල්ලා. නිල් 1 නිල් 2 නිල් 3 ඊළඟට රතු 2යි රතු 1 රතු 2 ඔය ආකාරයට එහෙම නැත්නම් අර මේ නිල් වෙනුවට B1 B2 ඔය විදිහට B3 R1 R2 ඔය විදිහට අපිට පුළුවනි අකුරු පාවිච්චි කරලත් ලියන්න. හරි? ඊළඟට අහනවා රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. එතකොට මට කියන්න මේකේ රතු පබළු කීයක් තියෙනවද? රතු පබළු 2යිනේ. ඔක්කොම පබළු කීයක් තියෙනවද? 5යි. එහෙනම් රතු පබළු 2යි ඔක්කොම පබළු 5යි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන සිද්ධියේ අවයව 2යි මුළු අවයව ගන්න 5න් බෙදුවා. නීති අවකාශයේ අවයව ගන්න. 5න් 2යි. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාවය කීයද? නිල් පබළු තියෙනවා 3ක් නේද? නිල් 3ක් තියෙනවා. නිල් 3ක් තියෙනවා ඔක්කොම පබළු 5ක් තියෙනවා. ඒකට බලන්න හරිම පහසුවෙන් සම්භාවිතාවයට උත්තර දෙන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න යටට ගන්න නියදී අවකාශයේ තියෙන අවයව ගන්න. කියන්නේ මුළු අවයව ගන්න. සිද්ධි අවයව ගන්න තමයි උඩට ගන්න. මම අර මුලින්ම කියලා දුන්නේ ඒක තමයි. හරිනේ? right. දැන් අපි බලමු ඊළඟ ගාන. පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියේ එකම තරමේ හා හැඩයේ ඒ කියන්නේ ලොකු පොඩි නෑ. එකම සමාන. සර්ව සම ටොපි පහත පරිදි ඇත. එන්නේ මේ වගුවේ තියෙන විදිහට තමයි මේ ටොපි තියෙන්නේ. අහඹු ලෙස පෙට්ටියෙන් එකක් ගනු ලැබේ. අහඹු ලෙස අපි මේ මල්ල පෙට්ටියට අත දාලා එකක් ගන්න. අරගෙන ඉතින් මොකද්ද කියලා බලනවා. පහත සම්භාවිතා ලියන්න. මේ මල්ලේ මේ පෙට්ටියේ තියෙන්නේ මොනවද? A වර්ගයේ ටොපික් තියෙනවා B වර්ගයේ ටොපික් තියෙනවා. A වර්ගයේ ටොපි වල අඹ රස ටොපි දෙකකුත් තියෙනවා දොඩම් රස ටොපි එකකුත් තියෙනවා. A වර්ගයේ ටොපි වලින් දෙකක් අඹ රසයි එකක් දොඩම් රසයි. B වර්ගයේ ටොපි වලින් තුනක් අඹ රසයි දෙකක් දොඩම් රසයි. මේ වගේ වගුවක් දීලා තියෙනවා. ඉතින් මේ වගුව හරියට තේරුම් ගත්තාම අහන ප්‍රශ්නෙට උත්තරේ බොහොම පහසුවෙන් දෙන්න පුළුවන්. මට කියන්නකෝ මේ පෙට්ටිය ඇතුලේ තියෙන ඔක්කොම ටොපි ගාන කීයද? මේ පෙට්ටිය ඇතුලේ තියෙන මුළු ටොපි ගාන කීයද? බලන්න මෙතන මේ වර්ගයෙන් තියෙනවා අඹ රස දෙකකුයි දොඩම් රස එක. එතන තුනක් තියෙනවා. මෙතන තියෙනවා 3යි 2යි 5ක්. ඔක්කොම තියෙනවා 8ක් තියෙනවා නේද? 3යි 2යි 1යි 3යි 2යි 5යි 3යි 8යි. ඔක්කොම 8ක් තියෙනවා. එහෙනම් මේ සම්භාවිතා ලියනකොට අපි මේ පෙට්ටියෙන් ගන්නෙ. එහෙනම් මේ සම්භාවිතා ලියනකොට මේ හැම එකම හරියට එන්න ඕනේ 8ක්. 8න් පංගු තමයි සම්භාවිතාවට උත්තරේ. මොකද නියදී අවකාශයේ අවයව ගණන 8යි. බලන්න හරිම පහසුයි. දැන් අපි බලමු අහන්නේ මොනවද කියලා. අපෙන් අහනවා දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය. මේ පෙට්ටිය ඇතුලේ දොඩම් රස ටොපි කීයක් තියෙනවද? වර්ගය මොකක් වුණත් කමන්නේ. දොඩම් රස ටොපි කීයක් තියෙනවද? දොඩම් රස ටොපි තියෙනවා ඔක්කොම 2යි 1යි 3ක්. එහෙනම් දොඩම් රස ටොපියක් ලැබීමේ සම්භාවිතාවය 8න් 3යි. ඊළඟට අහනවා A වර්ගයේ ටොපියක් වීමේ සම්භාවිතාවය. එතකොට A වර්ගයේ ටොපියක් කිව්වහම ඒක මොන රස වුණත් කමක් නැහැ. A වර්ගයේ ටොපි තියෙන ඔක්කොම 3ක්. එතකොට A වර්ගයේ ටොපි 2යි 1යි 3ක් තියෙනවා. ඊළඟට B වර්ගයේ ටොපියක් ලැබීමේ සම්භාවිතාවය. B වර්ගයේ ටොපි ඔක්කොම තියෙනවා 5ක්. B වර්ගයේ ටොපියක් ලැබීමේ සම්භාවිතාවය එතකොට 8න් 5යි. ඊළඟට අහනවා මෙහෙම. A වර්ගයේ අඹ රස ටොපියක් ලැබීමේ සම්භාවිතාවය. බලන්න A වර්ගයේ අඹ රස ටොපි කීයක් තියෙනවද? A වර්ගයේ අඹ රස ටොපි 2යි නේ තියෙන්නේ. එහෙනම් සම්භාවිතාවය 8න් 2යි. බලන්න හරි ලේසි නේද? ඊළඟට අහනවා B වර්ගයේ දොඩම් රස ටොපියක් ලැබීමේ සම්භාවිතාවය. B වර්ගයේ දොඩම් රස ටොපි කීයක් තියෙනවද? B වර්ගයේ දොඩම් රස ටොපි තියෙනවා 2ක්. එහෙනම් B වර්ගයේ දොඩම් රස ටොපියක් ලැබීමේ සම්භාවිතාවය 8න් 2යි. B වර්ගයේ දොඩම් රස ටොපියක් ලැබීමේ සම්භාවිතාවය 2යි තියෙන්නේ. එතකොට 8න් 2යි. බලන්න ප්‍රශ්න 5කට උත්තර දෙන්න අපිට ඉතාමත්ම කෙටි කාලයකින් දෙන්න පුළුවන් නේද? right.
දැන් ළමයිනේ අපේ ශබ්දකෝෂයට අලුත් වචනයක් එනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කියලා. බහිස්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වන සිද්ධි. මේ වෙන්නේ සම්භාවිත කුලක සම්භාවිත වලදී තමයි එන්නේ. වෙන තැන්වලදී නෙමෙයි. ඉතින් මේ වචනය තේරුම හරිම සරලයි. මම ඒක තේරුම් කරලා දෙන්නම්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වන සිද්ධි. ඒ කියන්නේ බහිස්කාර වෙන ඒවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙනවා නම් යම් සිද්ධි දෙකක්. ඒ සිද්ධි දෙක ඡේදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දෙකට පොදු අවයව නැහැ. හරිද? ඒතර බලන්න. බහිස්කාර වේ නම් ඡේදනය නොවේ. ඒතර මේ බහිස්කාර වෙනවා කියන්නේ ඡේදනය නොවෙනවා කියන එකයි. හොඳේ. අන්දෙකද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර බලමු අපි උදාහරණයක් බලමු. දැන් නියදී අවකාශයට දීලා තියෙනවා 1 2 3 4. අපි තමු සවිදි චතුස්තල ධාතු කැටයක මුහුණත් 4 නේද? උඩ දාලා බලන වැඩෙන පැත්ත. ඒතර A සිද්ධිය ඇවිල්ලා 2 4. B කියන සිද්ධිය ඇවිල්ලා 1 3. හරි. මට කියනවාද බලන්න මේ දෙකේ පොදු අවයව තියෙනවද? මේකේ තියෙන්නේ 2 4, මේකේ තියෙන්නේ 1 3. එතකොට බලන්න ඡේදනයක් නැහැ නේද? පොදු අවයව නැහැනේ. පොදු අවයව නැහැ කියලා කියන්නේ ඡේදනයක් නැහැ. ඡේදනයක් නැහැ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙනවා කියන එක. එහා බී කුලක වලට පොදු අවයව නැමෙත එනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. පොදු අවයව නැත්නම් බහිස්කාර වෙනවා. හරිද? ඊළඟට බලන්න අපි බලමු අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවෙනවා කියලා කියන්නේ ඡේදනය වෙනවා කියන එක. අනිත් පැත්ත. බලන්න. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවෙනවා කියන්නේ ඡේදනය වෙනවා. ඒ කියන්නේ පොදු අවයව තියෙනවා. බලමු. නියදී අවකාශයේ මම දෙනවා 1 2 3 4 5 කියන තුන්ඩු කැලි පහක් දාලා තියෙනවා තුන්ක සමානයි. A සිද්ධියට අදාළව 3 4 5. B සිද්ධියට අදාළව 2 4. දැන් බලන්න මේ දෙකේ ඡේදනයක් තියනවාද? A B සිද්ධි දෙකේ ඡේදනයක් තියනවාද? 3 4 5 2 4. බලන්න 4 කියන එක මේ දෙකේම තියෙනවා නේද? ඒ කියන්නේ A ඡේදනයේ B අපි මේ සංකේතයේ ඡේදනය කියලා මම මේක කියලා දෙන්නම් තව පාරක් ඡේදනය A ඡේදනයේ B කියන්නේ පොදු අවයව තියෙනවා එකක්. ඒක 4. A හා B කුලක දෙකට පොදු අවයව ඇත. එහෙමනම් අන්‍යෝන්‍ය බහිස්කාර වේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ. තේරෙනවද? ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවෙනවා කියන්නේ පොදු අවයව තියෙනවා කියන්නේ. එහෙනම් පොදු අවයව තියෙනවා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ. දැන් පැහැදිලිද? මම හිතන්නේ ඒක මාරු වෙනවනේ. ඡේදනය වෙනවා නම් බහිස්කාර නොවේ. ඡේදනය නොවේ නම් බහිස්කාර වේ. හරිද? ඒක මතක තියාගන්න. දැන් ළමයි බලමු. ඔන්න දැන් නිකන් කුලක පාඩමෙන් වගේ නේද? අපි පොඩ්ඩක් සම්භාවිතයට ඕන වෙන හින්දා අපි පොඩ්ඩක් මේක මතක් කරගමු. මේ වෙන් රූපයේ ඒ ඡේදනයේ බී අඳුරු කරන්නේ කිව්වොත් ඔයගොල්ලෝ කොහොමද කොතනද අඳුරු කරන්නේ? ඒ ඡේදනයේ බී. ඒ කියන්නේ මේ රවුන්ඩ් එකේ ඡේදන කැලල. මෙන්න මේ කැලල. ඒකට අයිති අවයව ටික තමයි ප්‍රදේශය තමයි අඳුරු කරන්නේ. ඊළඟට මම මෙතන ඡේදනයේ මේ සංකේතය මතක තියාගන්න. මේ මේලේ අනිත් මාලේ වගේ. මේලය කියන්නේ ළමයි ඔක්කොම අවයව කියන එක. AB කුලක දෙකේ තියෙන සියලු අවයව. ඒ කියන්නේ සියලු ප්‍රදේශය. ඒ කියන්නේ මේ රවුම ඇතුලේ තියෙන සියලුම ප්‍රදේශය. මේ කැලලයි මේක. මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශය තමයි A මේලේ B කියන්නේ. තේරුණා? right. එහෙනම් දැන් බලමු මම මෙතන මේ වෙන් රූපයෙන් මම මේකෙන් යමක් කියලා දෙන්න යන්නේ ලොකු කාරණයක්. මේකත් මම හිතන්නේ කලින් ඉගෙනගෙන තියෙන එකක් වෙන්නත් ඕනේ. මේලේ කියන්නේ නම් මේ කැලේ තුනමනේ. මම ලියනවා දැන් N A මේලය B. N A මේලය B. මොනවාද?
අපි හිතමු මෙහෙම A කියන සිද්ධිය ඇවිල්ලා සිංහල පුවත්පත් කියවන. B කියන සිද්ධිය ඇවිල්ලා දෙමළ පුවත්පත් කියවන. කියලා හිතමුකෝ. එතකොට මෙතන මේ N1 කියන්නේ ළමයි සිංහල පුවත්පත් පමණක් කියවන අය නෙමෙයි. දැන් මං නිකන් මේ කිව්වොත් එහෙම මේ තියෙන්නේ සිංහල පුවත්පත් කියවන මේ දෙමළ පුවත්පත් කියවන අය මේ රවුමෙන් කියවෙන්නේ කියලා. ඒතකොට මේ රවුමෙන්ම සිංහල පුවත්පත් කියවන අය මේ රවුමෙන්ම දෙමළ පුවත්පත් කියවන අය මේ N1 කියන්නේ එතකොට සිංහල පුවත්පත් පමණක් කියවන අය N3 කියන්නේ දෙමළ පුවත්පත් පමණක් කියවන අය N2 කියන්නේ මේ දෙවර්ගයෙන්ම කියවන අය. එහෙමනේ වෙන වෙනම කැලි නම් කරොත් එහෙම. එහෙනම් එන්නේ MLA B කියන්නේ මේ තුනේ එකතුව. N1 ධන N2 ධන N3. මම දැන් මේ තුනේ එකතුවට හානියක් නොවෙන්න පොඩි වැඩක් කරනවා. මම ඉස්සෙල්ලා ලියනවා N1 ධන N2. දැන් තව මොකද්ද ලියන්න තියෙන්නේ? එකයි ලියන්න තියෙන්නේ. N3 විතරයිනේ. N3 විතරක් තියෙන්නේ තව ලියන්න. මේ පේලියට සමාන වෙන්න නම්. මම දැන් කරන්නේ මෙහෙමයි. මම දැන් N2 කියන එක තව පාරක් ලියනවා. ධන N3 කියලා ලියනවා. දැන් බලන්නකො මේ උඩ පේලියයි මේ පේලියයි සමාන නෑ නේද? මොකද N2ක් වැඩිනේ. මම මේ N2ක් වැඩියෙන් ලියලා. එහෙනම් මම ඒ N2 අවසානයේට අඩු කරනවා. අන්න දැන් නම් සමානයි නේද? මේ එක N2ක් කැපිලා ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද? N1යි N2යි N3යි විතරයි. මම දැන් මෙහෙම වරහණක් දානවා. මෙන්න මෙහෙම යොඩු කරනවා. දැන් මට කියන්නකෝ N1 ධන N2 කියන්නේ මොකද්ද? N1 ධන N2 කියන්නේ මේ A කියන රවුමේ තියෙන මුළු අවයව ගණන. මෙතන මට ලියන්න පුළුවන් A වල මුළු අවයව ගණන. ඊළඟට N2 ධන N3 කියන්නේ මොකද්ද? B රවුමේ තියෙන මුළු අවයව ගණන. NB කියලා ලියන්න පුළුවන්. අඩු කිරීම ලකුණ N3 කියන්නේ මේ N2 කියන්නේ මොකද්ද? N2 කියන්නේ A ඡේදනය B. ඒ කියන්නේ A ඡේදනය B වල අවයව ගණන. A ඡේදනය B වල අවයව ගණන. හරිනේ? තේරුණාද? right. A ඡේදනය B වල අවයව. දැන් මම පොඩි වැඩක් කරනවා. මේකේ තියෙන මේක ඇවිල්ලා අපේ දැන් අර අවයව ගණන සහිත සූත්‍රය මම මේකේ තියෙන හැම පදයක්ම ආයි ලියන්නම්කෝ මම NA ධන NB ඍණ NA ඡේදනය B මේකේ තියෙන හැම පදයක්ම මම NS වලින් බෙදනවා හැම පදයක්ම NS වලින් බෙදනවා මොකද NS කියන්නේ NS කියන්නේ මොකද්ද? නියදි අවකාශයේ තියෙන අවයව ගණනෙන් බෙදෙනවා. හරිද? බෙදුවාම අර බලන්නකෝ දැන් මෙතනින් ලැබෙන්නේ දැන් සිද්ධියගේ අවයව ගණන බෙදන්නේ නියදි අවකාශයගෙන්. මෙතනින් එතන අපිට ලැබෙන්නේ සම්භාවිතාවය. එහෙනම් මට මෙතනින් ලැබෙනවා මොකද්ද? සම්භාවිතාවය. A මේලය B වල සම්භාවිතාවය ලැබෙනවා මෙතනින් ලැබෙනවා A වල සම්භාවිතාවය A කියන සිද්ධියේ සම්භාවිතාවය මෙතනින් ලැබෙනවා B කියන සිද්ධියේ සම්භාවිතාවය NB NS වලින් බෙදුවාම B කියන සිද්ධියේ සම්භාවිතාවය ලැබෙනවා මෙතනින් ලැබෙනවා මොකද්ද A ඡේදනයේ B වල සම්භාවිතාවය A ඡේදනයේ B වල අන්න එතකොට බලන්න ඔගොල්ලෝ කලින් ඉගෙනගත්තු සූත්‍රය භාවිතයෙන් සම්භාවිතාවයට අදාළ සූත්‍රයක් අපි හොයාගන්න පුළුවන්. දැන් බලන්න මේ මම ගත්තේ ඡේදනය සහිත තියෙන අවස්ථාව නේද? ඒකනේ මට මෙහෙම ආවේ ඡේදනය වෙච්ච වෙන් රූපයක් අරගෙනනේ. ඒ කියන්නේ මේක ඡේදනය වෙච්ච වෙන් රූප ඡේදනය වෙලා කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ කියන එකයි නේ. ඡේදනය වෙනවා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවේ කියන එක. ඒ කියන්නේ මේ සිද්ධිය ඇවිල්ලා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේද නොවේද? ඡේදනය වෙනවා එහෙනම් බහිස්කාර නොවේ. එතකොට ළමයි
දැන් මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වෙන සිද්ධියකට ගත්තොත් බහිස්කාර මේක නොවේනේ. බහිස්කාර වෙනවා නම් ඡේදනයක් නැහැ කියන එක. එතකොට මේ සූත්‍රයේ මේ ඡේදනයේ කැල්ල නැති වෙලා යනවා. එතකොට PA මේලය B සමාන වෙන්නේ එතකොට PA ධන PB වලට මෙහෙම මේ සූත්‍රය අපිට ලබා ගන්න පුළුවන් මොකෙන්ද? සිද්ධිය ඇවිල්ලා ඡේදනයේ වෙන අවස්ථාව නෙමෙයි ඡේදනයේ රවුන්ඩ් එක වෙන වෙනම තියෙන අවස්ථාව. ඒ කියන්නේ මෙහෙම මේ සූත්‍රය පාවිච්චි කරන්නේ බහිස්කාර වේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ බහිස්කාර වේ කියන්නේ ඡේදනය නොවේ කියන එකයි. එතකොට වෙන් රූපේ රවුන්ඩ් එක වෙන වෙනම තියෙන්නේ. හොඳේ. ඔන්න ඔය විදිහට තියෙන්නේ. A B ඡේදනයේ නොවන අවස්ථාවේදී මේ සූත්‍රය. ඡේදනයේ වෙන අවස්ථාවේදී මේ සූත්‍රය. හරිද? දැන් පැහැදිලිද? right. එතකොට අපි බලමු තව ටිකක් ඉදිරියට ගිහිල්ලා. එහෙමනම් දරුවනේ බලමු. x හා y අනුව සසම්භාවී පරීක්ෂණයක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන සිද්ධි දෙකකි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නොවන සිද්ධි දෙකකි. බහිස්කාර නොවනවා කියන්නේ මම කිව්වේ ඡේදනය වෙනවා කියන එක නේද? බහිස්කාර නොවනවා කියන්නේ ඡේදනය වෙනවා කියන එක. රවුන්ඩ් එක කැපෙනවා කියන එක. එතකොට දීලා දෙනවා දැකද මේ වචනේ දුන්න ගමන් ඔයගොල්ලෝ අයන්නේ ඒක තමයි කන්නේ මේ AB කුලක දෙක නැත්නම් XY කුලක දෙක ඡේදනය වෙනවද නැද්ද කියන එක තමයි තීරණය කරන්නේ මේ වචනේ. බහිස්කාර නොවෙනවා ඡේදනය එහෙනම් වෙනවා. right. PX සම්භාවිත කියන්නේ x වල සම්භාවිතාවය 4න් 1යි PY y වල සම්භාවිතාවය 6න් 5යි x ඡේදනය y කියන්නේ මේ සම්භාවිතාවය x ඡේදනය y වල සම්භාවිතාවය 6න් 1යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා px මේලය y. එහෙනම් x මේලය y වල සම්භාවිතාවය. එතකොට බහිස්කාර නොවෙනවා කියන්නේ ඡේදනය වෙනවනේ. ඒ වෙලාවට අපේ සූත්‍රය මොකක්ද? x මේලය y වල සම්භාවිතාවය px මේලය y සමානයි px ධන py ඍණ px ඡේදනය y. ඡේදනයක් අඩු කරනවා. මතකද? ඕක ලියා ගන්න. දැන් අපි ආදේශ කරමු බලන්න px කියන්නේ කීයද? අපිට දීලා තියෙනවා x වල සම්භාවිතාවය 4න් 1යි කියලා ධන y වල සම්භාවිතාවය py කියන්නේ අපිට දීලා තියෙනවා 6න් 5යි කියලා ඍණ ඡේදනයේ සම්භාවිතාවය 6න් 1යි කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේක පොදු හරය කීගමුද 12නේ. පොදු හරය 12 අරගෙන අපි උත්තරේ හොයමු. පොදු හරය 12 අරගෙන උත්තරේ හොයමු. 12ට 4 ඒවා 3යි 3 වරක් 1 3යි. 12ට 6 ඒවා 2යි 2 වරක් 5 10යි. 12ට 6 ඒවා 2යි 2 වරක් 1 2යි. අඩු කරන්න ඕනේ 2ක්. එතන අපිට උත්තරේ එනවා 12න් කීයද? 3යි 10යි 13යි 13න් 2ක් අඩු කරොත් කීයද? 13න් 2ක් අඩු කරොත් 11යි. මෙන්න මේලේ සම්භාවිත. ඊළඟට ළමයි අපෙන් තවත් ප්‍රශ්න 4ක් අහනවා. බලන්න මේවා තප්පර ගාන යන්නේ උත්තර දෙන්න. අපෙන් අහනවා px dash. මේ dash කුරින් කියන්නේ මම වෙන මාතෘකාවක් දුන්නේ නැහැ. දැන් ඉගෙන ගමු. අනුපූරකය කියන එක. අයිති නැති කියන එක. x වලට අයිති නැති වීමේ සම්භාවිතාවය තමයි අහන්නේ. අපිට දීලා තියෙනවා නේද px 4න් 1යි කියලා. මම මෙතන ලියලා තියෙනවා. px 4න් 1 නම් px dash කොච්චරක්ද කියලා අහන්නේ. ඕනම එකක සම්පූර්ණ සම්භාවිතාවය 1යි. එහෙමනම් සම්පූර්ණ එකකින් 4න් 1ක් අඩු කරගන්න ඕනේ. සම්පූර්ණ සම්භාවිතාවය 1යිනේ. එහෙනම් 1 කියන්නේ 4න් 4යි කියලා ගන්නකො. 4න් 4න් 1ක් අඩු කරාම කීයද? 4න් 3යි. අපිට ඒක හිතෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ x වල සම්භාවිතාවය 4න් 1 නම් x වල අනුපූරකයේ සම්භාවිතාවය වෙන්න ඕනේ 4න් 3ක්. ඔක්කොම එකතු කරාම 4න් 4ක් වෙනවා. ඊළඟ p
py අපිට දීලා තියෙනවා 6න් 5යි. අපෙන් අහන්නේ py dash. 6න් 5 නම් මෙතනට එන්නේ කීයද? 6න් 1යි නේද? එතන 6න් 1යිනේ සම්පූර්ණ එකෙන් 6න් 5 කඩු කරාම 6න් 1. නැත්තම් මේ 6න් 1යි 6න් 5 එකතු කරාම 6න් 6ක් වෙන්න ඕනේ. ඊළඟට x ඡේදනයේ y වල අනුපූරකයේ සම්භාවිතාවය අහනවා. එතකොට x ඡේදනයේ y ට අපිට දීලා තියෙනවා 6න් 1ක්. එහෙනම් ඒකේ අනුපූරකයේ සම්භාවිතාවය වෙන්නේ 6න් කීයද? 6න් 5යි. සම්පූර්ණ එකකින් 6න් 1ක් අඩු කරාම 6න් 5යි. එහෙම නැත්නම් මේ 6න් 5යි 6න් 1යි එකතු කරාම සම්පූර්ණ එකක් ලැබෙනවා. ඊළඟට අපෙන් අහනවා x මේලයේ y වල අනුපූරකයේ සම්භාවිතාවය. අපි හොයාගත්ත නේද x මේලයේ y වල සම්භාවිතාවය 12න් 11යි කියලා අපි හොයාගත්තා. එහෙනම් ඊටු එක නේද අනුපූරකය වෙන්නේ. එහෙනම් අනුපූරකයේ සම්භාවිතාවය වෙන්නේ 12න් 1යි. දැන් ආයි චුට්ටක් බලන්න තප්පර 4න් 4න් 1 නම් 4න් 3යි. 6න් 5 නම් 6න් 1යි. 6න් 1 නම් 6න් 5යි. 12න් 11 නම් 12න් 1යි. රයිට්. එහෙමනම් අද දවසේ මම ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරා. මේ පාඩමේ අවසාන අදියර මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒකෙදී අපිට හමු වෙනවා කොටු දැලක් සම්භාවිතා හදන්න. ඊට පස්සේ රුක් සටහන් කියලා එකක් හම්බ වෙනවා. ඒ වගේම මම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙමනම් මේ අද දවසේ උගන්වපු මේ සම්භාවිතා පාඩමේ මූලික අදියරේ තියෙන මේ දැනුම ලස්සනට beautiful strong කියන්නේ ශක්තිමත් ලස්සන ශක්තිමත් දැනුමක් ඔයගොල්ලෝ ලබා ගන්න මේ ඊට පස්සේ අපිට ඒකේ අවසාන අදියර මේ වගේම මීටත් වඩා ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙයි. එහෙමනම් අද දවසේ මම පාඩම පටන් ගන්නකොට කාසිවලට ගන්නත් බැරි කාසිවලට දෙන්නත් බැරි මනුස්සකම අන්නේ සින්දු මතකද? එහෙමනම් ඒ සින්දුව නැවතත් මම කියන ශ්‍රවණය කරලා ජීවිතේට ඒක ගන්න ඒ සින්දුවෙන් කියවෙන අදහස කවදත් මගෙන් ඉගෙන ගන්න ළමයින්ට මම හැමෝටම මම හොඳ දේවල් තමයි කියලා දෙන්නේ. මම කවදාවත් නරක දේවල් කියලා දෙන්නේ නැහැ. ඒකින්ද බය නැතුව ගන්න ජීවිතේට. ගොඩක් සමාජයේ දෙන ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ හරියට ඉගෙන ගත්තේ නැති ඉඳ මේ හරියට ඉගෙන ගන්නවා කියන්නේ මේ ගණන් හරියට හදලා විභාගේ පාස් වෙනවා කියන එක නෙමෙයි ළමයිනේ. ජීවිතේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙමනම් ලොකු තනතුරු දරුවත් මිනිස්සු අද ගුරුවරුන්ට සලකන්නේ නැති තත්යකට ඇවිල්ලා තියෙන්නේ. යන්නේ ඉඳයි ඕගොල්ලෝවත් හොඳ මිනිස්සු වෙලා අනාගතේ සමාජයට යහපතක් සලසන්න. එහෙමනම් සියලු දෙනාට සිසිර ඇකඩමි YouTube education channel එක subscribe කරපු නැති ළමයින්ට subscribe කරන්න කියන්න. ඕගොල්ලෝගේ හිතවත් ඥාති මිත්‍රාදීන් පාසල් යන ඒගොල්ලෝ හඳුනන සියලු දරුවන්ට මගේ YouTube channel එකේ link එක ලබා දෙන්න. ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා. ඔය සින්දුවේ තියෙනවා ඒවත් හොඳේ. ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අපි ගුණයාපත් මිනිස්සු වශයෙන් ඒ අයටත් ඉගෙන ගන්නට ඉඩ සලසා දෙන්නේ කියලා ඉල්ලා සිටිමින් සියලු දෙනාගෙන්ම මම සමුගන්නවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම මම ඊටාත්ම ආදරේ. ආයිබෝවන්.